මේ දේ මේ බුද්ධ ශාසනයට වෙලා තියෙන්නේ අද හැම දෙනෙක්ම යන්නේ උගත්කම පසුපස නිසා. මේක සහ මුලින්ම වැරදි කියලා මම කියන්නේ බුද්ධ වචනයත් එක්ක. ඉල්ලනවා වැඳ වැඳ පුද පුද යද යද පත පත ඉල්ලනවා. ඒක බුදුහාමුදුරුවන්ගේ දේශනේ එහෙම එකක් නෙමෙයි. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලි සඳහන් කරනවා උගත්කම කියන්නේ මාගේ ශාසනය පිරිහීමට හේතුවක් හැටියට. ඒක විනය පිටකේ විතරක් නෙමෙයි. මේ මජ්ක්‍ධිම නිකායේ බද්දාලි සූත්‍රයේත් ඒකම දේශනා කරලා තියෙනවා. මේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුදුදහමට පළවෙනි මාරාන්තික ඇනේ මෑත යුගයේදී ගැහුවේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය ක්‍රියාව කියලා පොරොන්දුවක් දීලා පැවිදි ජීවිතේට විමුක්ති මාර්ගයේ සොයන්න පැමිණි පිරිසට විශ්වවිද්‍යාල දොරටුව විවර කරලා මේක කුමාන්ත්‍රණයක්. ඒ ප්‍රධාන ආගම් පොත්වල කිසි එකක නැහැ සඳහන් කරලා මිනිමරන්න. කිසි එක නැහැ සඳහන් කරලා අනුන්ට හිංසාවක් කරන්න. කිසි එක නැහැ සඳහන් කරලා තවත් කාට හරි කරදරයක් වෙන්න ජීවත් වෙන්න කියලා. ආගමික රෙද්ද පෙරෝගෙන මේක මේ අපේ ආගමේ කියලා තියෙන දෙයක් කියන එක ඉස්සරහට දාගෙන ඒ Tamanට අවශ්‍ය කාර්ය ඉෂ්ට කරගන්නවා. ඒක තමයි අන්තවාදය කියන්නේ. ඒ අය ආගම ඉස්සරහට දාගෙන මාරාන්තික උපවාසය කරනවා. ඒ උපවාසය ඇතුළේ තියෙන තමන්ගේ වෙනම භෞතික අවශ්‍යතාවයක් ඉෂ්ට කර ගැනීම. බොහෝ භික්ෂුන් වහන්සේලා කරන්නේ ඒක. විශ්වවිද්‍යාලය යන එක, මුදල් හම්බ කරන එක, අසපු ආරාම ගහගෙන විශාල සැප විඳින එක, පිටරටවල් වලට ගිහිල්ලා සෑම සුඛ විහරණයක්ම ලබන එක, දේශපාලනය කරන එක, පාර්ලිමේන්තු යන එක, මහා අයියෙන් මීටින් වල කෑ ගහන එක, මෙන්න ආගමික අන්තවාදය. මේක ඉතාමත් පැහැදිලිව සමාජය දැනගන්න ඕනේ. ඒ නිසා ඒ අයට රහත් වීම, සෝවාන් වීම, නිවැරදි බුදුදහම අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ඕනේ කරන්නේ වැරදි ආගමක් තියාගෙන, වැරදි ඉතිහාසයක් තියාගෙන මිනිස්සුන්ව ගොනාට අන්දලා තමන්ගේ අවශ්‍යතාවයල් කරගන්න ආගම සලුපිලියක් බවට පත් කරගන්න විතරයි. අද වෙනකොට ඒ ත්‍රිපිටකය පවා විකෘති කරලා තියෙනවා. කොතනින්ද ඒ චූලවංශේ බවට පත් කරන්නේ? හරියටම තේරවාදී බුදුදහමේ මුදුන් මල් කඩ වෙච්ච අර මහා විහාරය පොළොවට සමතලා කළා උඳු හිටවපු දවසේ. අන්න අපි චූලවංශයක් බවට පත් වුණා. දැන් මහා වංශයේ චූලවංශයක් බවට පත් කරපු ඉතිහාසයක් තමයි අපට උරුම කළේ. මේ විදිහට අපේ මේ මහා වංශයට, මහා ජාතියට උරුම කරපු මරු පහර ගැන මේ කිසි යතිවරයෙක් හෝ ඉතිහාසඥයෙක් හෝ පුරාවිද්‍යාඥයෙක් හෝ අවසාන වශයෙන් දේශපාලකයෙක්වත් කතා කරනවද සමීප? වර්තමාන සමාජය ඇතුලේ අපි විවිධාකාර වූ හරසුන් මතවාද එහෙම නැත්නම් විවිධ සංවාද එක්ක ජීවිතය අරගෙන යනවා. හැබැයි යම්කිසි විදිහකට තවදුරටත් අපි මේ කොහෙටද යන්නේ? එහෙම නැත්නම් අපි යන දිශාව නිවැරදිද? අපි නැවත හැරී බැලිය යුතු කාලයක් උදා වෙලා තියෙනවා. උතුම් දහමක් තියෙන ජාතියක් විදිහට, රටක් විදිහට අපිට කොතන හරි තැනක වැරදිලා කියලා දැනෙන්නේ වර්තමාන වෙන විට මේ නිර්මාණය වෙමින් යන සියලු තත්ත්වයන් දිහා බැලුවට පස්සේ අපිට කොතන හරි තැනකින් නැවත පටන් ගන්නම සිදු වෙනවා. සමහර විට මේ පටන් ගැනීම වෙන්නටත් පුළුවනි. අද සංවාදයේ ටිකක් වෙනස්. අපිත් එක්ක ඉන්නවා විදුලි ඉංජිනේරු සිසිර පෙරේරා මහත්මයා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමාව. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය MAB ප්‍රශාන්ත මහත්මයා ඉන්නවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි මේ වෙන විට අපේ රට තියෙන තැන සහ අපි ඉන්න තැන ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ විදියට නැවත හැරී බැලිය යුතුයි කියන තැනට ආවේයයි. උතුම් දහමක් පවතින උතුම් දේශයක ජීවත් වෙන උතුම් මිනිසුන් විදියට තමයි අපි ඔබව දකින්නේ. හැබැයි අපි අතරමං වෙලා කියන තැනින් තමයි අපිට මේ කතාවට ප්‍රවිෂ්ඨ වෙන්න වෙන්නේ. මම මුලින්ම අපේ සිසිර පෙරේරා මහත්මයා දිහාවට හැරුණොත්. සිසිර මහත්මයා අපි හැමදාම මේ දේවල් කතා කරනවා. අපේ රට ගත්තට පස්සේ අපේ මාධ්‍ය ගත්තට පස්සේ බුදුදහම කතා කරන නාලිකා ඕනෑ තරම් තියෙනවා. පැය 24 පුරාවටම. අපේ රට පුරා අපි දකිනවා ඕනෑ තරම් විහෙර විහාරවල ධර්මයේ දේශනා කරනවා, ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා. උතුම් දහම් මගේ යන්නට අපිට මොනතරම්නම් අවස්ථා තියෙනවද? හැබැයි අපි මේ කොහෙද යන්නේ කියන ප්‍රශ්නේ අපි සතුටු වෙනවා. ඔබතුමා කොහොමද මේ කාරණේ දකින්නේ? සමිත ඉස්සෙල්ලාම බොහොම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කළාට මෙවැනි උතුම් මාතෘකාවක් ගැන කතා කරන්න. අපි කොයි ආකාරයෙන් කොහොම කල්පනා කළත් ඔබතුමා ප්‍රවේශයක් ගත්ත අපි මේ 365 දවසම
විවිධ මාධ්‍ය හරහා බණහන මිනිස්සු වෙලත් ඇයි අපිට මෙහෙම වුණේ කියලා. ඉතින් මම දකින්නේ 365 දවසම බුදුබණ ඇහුවනම් මේ ආකාරයේ දෙයක් වෙන්න විදියක් නැහැ. නමුත් පැහැදිලිව මට කියන්න තියෙන්නේ මේ 365ම අපිට ඇහෙන්නේ බුදුබණ වලට වඩා මේ ආගමක් බදාගෙන ආගමෙන් දෙන උපදෙස් එහෙම නැත්නම් පවුල ගෙනියන්නේ කොහොමද සමාජය ගෙනියන්නේ කොහොමද දරුවන්ට කොහොමද සලකන්නේ කියන මෙන්න මේ ලෞකික උපදෙස් මාලාව තමයි දෙන්නේ. ඉතින් මේක තමයි හැම ආගමකම ස්වභාවය. නමුත් බුදුදහමේ තියෙන්නේ ඒ උපදෙස් මාලාවට වඩා එහා ගිය සමාජයේ කොයි ආකාරයෙන් අපි හැසිරිය යුතුද කියන අභ්‍යන්තර ඒ දැක්ම ලබා දීම තමයි බුදුදහමෙන් කෙරෙන්නේ. ඒතර එවැනි දැක්මක් ලබාගත් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා කිසිම දාක රටක නීතියක් තිබුණත් නැතත් කවුරුවක්වත් දඬුවම් කළත් නැතත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම නිවැරදි මඟ ගමන් ගන්නා පුද්ගලයෙක්. අද වෙලා තියෙන්නේ එවැනි දැක්මක් දහම සම්බන්ධයෙන් වූ එවැනි දැක්මක් මේ සමාජයට දෙන්නේ නැතිකම. ඔහොම ඉන්න මෙහෙම ඉන්න අරම ඉන්න මෙහෙම කරන්න එපා අරම කරන්න එපා කිව්වහම ඒක තමයි සෑම ආගමකම කතා කරන්නේ. ඉතින් මේ මනෝවිද්‍යා උපදේශකයෝ කියන්නේත් ඒක. ඔය අපි දන්නවනේ මේ රටේ දැන් බිහි වෙලා ඉන්නවනේ අර පොසිටිව් තින්කින් කියලා. ඒ අය කියන්නේත් ඕක. එතකොට මේ හැමතැනම කියන දේ කියලත් සමාජයේ මෙතනම තිබීමෙන් අපිට පැහැදිලිව පේන්නේ එවැනි දේ වලින් සමාජය හදන්න බැරි බවනේ සමිත්. එහෙමනම් කරන්න ඕන දේ තමයි බුදුහාමුදුරුව අපිට කියලා දීලා තියෙන්නේ. මේවා මේ උඩින් පල්ලෙන් බලන හැටි නෙමෙයි. ඒ සඳහා වූ යථාභූත ඥාන දර්ශනයක් යථා අවබෝධයක් තමා තුලින්ම ගොඩනගා ගන්න හැටි තමයි බුදුදහමෙන් මේ කියලා දීලා තියෙන්නේ. මෙන්න මේ තමා තුලින් ඒ ගොඩනගා ගන්නා ආකාරයට අනුව අපේ මේ පුංචි දරුවන්ව යොමු කරනවා නම් අද මේ වගේ සමාජයක් මෙතන ගොඩ නැගෙන්නේ නැහැ. මේකයි අපි පැහැදිලිව දැනගන්න ඕනේ. එතකොට ඒකත් එක්කම මම කියන්න ඕනේ මෙන්න මේ කතාව මේ දේ මේ බුද්ධ ශාසනයට වෙලා තියෙන්නේ අද හැම දෙනෙක්ම යන්නේ උගත්කම පසුපස නිසා. විශේෂයෙන්ම හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ බුදුදහම පිළිබඳව යම් දෙයක් දැනගෙන ඒ ඔස්සේ ගිහිල්ලා විභාග පාස් කරලා උපාධි ලබා ගත්තට උගතුන් බවට පත් වුණාට ඒක ප්‍රමාණවත් කියලා හිතන් ඉන්නවා මේ බුදුදහමෙන් පෝෂිත වෙච්ච සමාජයක් නිර්මාණය කරන්න. ඒක සහ මුලින්ම වැරදි. මේක සහ මුලින්ම වැරදි කියලා මම කියන්නේ බුද්ධ වචනයත් එක්ක. බුදුහාමුදුරුවෝ ඊටමත් පැහැදිලිව සමිත සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වගේ කාරණයක්. ඒ කාරණේ අඩංගු වෙන්නේ විනය පිටකයේ පරාජිකා පාළියේ කියනවා බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනය පිරිහීමට එහෙම නැත්නම් ශික්ෂාපද පැනවීම සඳහා හේතු වෙච්ච කාරණා හතරක්. ඒ කාරණා හතරෙන් ප්‍රධානම කාරණයක් හැටියට බුදුන් වහන්සේ හුවා දක්වනවා මෙන්න මේ කාරණය. මම ඒක කියවන්නම්. මොකද්ද කියන්නේ? සසුනේහි උගතුන් වැඩිවීම. මෙන්න ඊටමත් පැහැදිලිව. මේක පැහැදිලිව සඳහන් වෙනවා කාරණා හතරක් කියනවා ශාසනය ආරම්භ වී දිගු කාලයක් ගත වීම, සසුන පිරිස අතින් විශාල වීම, සසුනට බෙහෙවින් ලාභ සත්කාර ලැබීම, සසුනේහි උගතුන් වැඩිවීම. මෙන්න අර ඔබතුමා කියව කාරණයට අදාළව. අද කතා කළොත් භික්ෂුන් වහන්සේ නමක් ගත්තොත් අපි උන්වහන්සේගේ ක්වොලිෆිකේෂන් එක මනින්නේ උගත්කමින්. එක්ක රාජකීය පඬිත කියයි. මේ විදිහට අපි ඒ පඬිතමානී උපාධිය නිසා තමයි අපි යා බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබාගෙන නැති කියලා හිතාගෙන ඉන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලි සඳහන් කරනවා උගත්කම කියන්නේ මාගේ ශාසනය පිරිහීමට හේතුවක් හැටියට. එතන බරපතල දැන් ලොකු බරපතල කාරණයක් මෙතන තියෙන්නේ. ඒක විනය පිටකේ විතරක් නෙමෙයි. මේ මජ්ක්‍ධිම නිකායේ බද්දාලි සූත්‍රයේත් ඒකම දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ සූත්‍ර පිටකවලයි විනය පිටකේයි බුදුන් වහන්සේ හැම විටම හුවා දක්වපු ප්‍රධාන කාරණා අතර තියෙන කරුණක් තමයි
සසුනේ උගතුන් වැඩිවීම ශාසනයේ පරිහානියට හේතු වේ කියන එක. මේක මේ රටේ ඉන්න යතිවරු, මේ රටේ ඉන්න උගත්යයි සම්මත උපාධිධාරී පිරිස් සහ මේ රටේ ඉන්න පාලක පන්තිය මේ හොඳින් අවබෝධ කරගත යුතුයි. අපි මේ රටේ බුදුදහම ස්ථාපනය කරනවා නම්, අපි මේ රටේ බුදුදහම තවදුරටත් පවත්වාගෙන යන්න උවමනාවක් තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම කළ යුතු කාර්යය තමයි එය අවබෝධ කරගත යුතුයි. උගතුන් නිසා තමයි ශාසනය පිරිහෙන්නේ කියන එක. මම හිතන්නේ බොහොම වැදගත් තැනකට ඔබතුමා මේක පැහැදිලි. අපි අපේ ප්‍රාර්ථනය වෙන්නේ සම්බුදු සසුන මේ පොළොව තලයේ විතරක් නෙමෙයි මුළු විශ්වය පුරාම බැබලේවා කියන ප්‍රාර්ථනයත් එක්ක තමයි මෙවැනි වූ වැඩසටහනකට අපි මුල පුරන්නේ. මෙවැනි විද්වතුන් බොහොමයක් එක්ක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතකොට යම්කිසි විදියකට මම අපේ කතිකාචාර්යතුමා දිසට හැරුණොත් කතිකාචාර්යතුමනි මේ වෙනකොට අපි දැක්ක කාරණයක් තමයි මේ පොතපතින් පමණක් පුළුවන් ද මේ කාරණේ හොයන්න මෙතුමා මතු කර කාරණය. සහ මේ අද වෙනකොට අපි දකින තවත් කාරණයක් තමයි ගොඩක් දෙනෙක් විවිධාකාර විවිධ මත හැදමින් යනවා. එකම දහමක් නම් තියෙන්නේ. එතකොට මේ විවිධාකාර මත විවිධාකාර කණ්ඩායම් නිර්මාණය වීම මේ යන ගමන ඇතුලේ අපි කොහොමද මේ නිවැරදි කෙනා තෝරගන්නේ? එතකොට අපි පොතපත මතම පදනම් වෙලා මේ කාරණාව සොයන්නට පුළුවන්ද කියන කාරණය අපි ටිකක් කතා බහ කළ යුතු වෙනවා නේද? ඔව්. පළවෙනිම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ඔබගේ මේ YouTube නාලිකාවේ වැඩසටහනකට අපිට ආරාධනා කිරීම සම්බන්ධව. පොතපතින් බුදුදහම සොයා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඊටාත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද ආරම්භයේදීම කිව්වා බුදුදහම තියෙන බොහොම වාසනාවන්ත රටක්. දවස පුරාම ධර්ම දේශනා කරනවා. අපි යම්කිසි අදහසක් ඉදිරිපත් කරා. ඒ වගේම අපේ ගමේ රටේ තොටේ විද්දත් අපිට සමහරට උදේටත් ඇහෙනවා මොනවද පිරිත් සජ්ජායනා කරනවා. නාලිකා ගණනාවක් තියෙනවා ධර්ම දේශනා කරනවා. ඒ ඇස්සේ අපි දකිනවා රටේ තොටේ ඇත්ත තත්ත්වය ගත්තාම සමාජ භාවිතාවේ තුල මේ මෑතකෙත් අපිට කන් දෙන්න ලැබුණානේ අර පොලිස් නිලධාරියෙක් හා කාන්තාවක් හා ඒ ජීවිත විනාශයක් සියදිවි හානි කර ගැනීම වගේ අපි ගත්තොත් එහෙම අපරාධ විමර්ශනාංශයේ තියෙන තොරතුරු ලයිස්තුවකට දවසකට රටේ තොටේ සිදුවන අපරාධ ඒක මේ අපේ රටේ කියන බුදුදහම තියනවා කියලා අපි මෙහෙම මවාපාන චිත්‍රයත් රටේ වෙන විනාශයත් ළමා පරපුරේ වෙන මානසික විනාශයත් මිනිසුන්ට මානසිකව ඇති කරලා තියෙන දෙපැන්ත පීඩනයත් එක්ක අපිට බලන්න පුළුවන් මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාව ප්‍රායෝගිකව තියෙන රටක්ද නැත්නම් බුද්ධ දේශනය ඉදිරියෙන් දාලා ඒක තොරම්බල් කරමින් දේශපාලන වරදාන වරප්‍රසාද ලැබමින් මිනිසුන්ව මෝඩයට අඳගෙන යන ගමනක්ද මේ රටේ තියෙන්නේ කියලා. පැහැදිලිව මේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ මහායානික බුද්ධාගම. බුද්ධ ධර්මයේ කියමින් බුද්ධ දේශනයේ කියමින් මිනිසුන්ව රවටලා වැඳුම් පිදුම් යෙදුම් පැතුම් පැහැදිලිව කියන්න ඕනේ සෑම ආගමකම බුදු දහමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආගමක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ධර්මයකුත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ දර්ශනයකුත් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ දේශනේ විද්‍යාවකුත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මාර්ගචර්යාවක්. අද සමහර අය මේකට කියනවා දර්ශනයක් කියලා. එහෙම කියන්නේ තමන්ගේ අත්පටිලාභයෙන් තමන්ගේ උගත්කමට. මොකද මම දාර්ශනිකයෙක්. ඒතර බුදුහාමුදුරුවෝ දාර්ශනයක් ඉදිරිපත් කළා. ඒතර මේ දාර්ශනය කතා කරන්න මහා උගත්කමක් ඕනේ කියන අන්නේ ගුරුකුලයේ රැකගන්න තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනේ දාර්ශනික මට්ටමට දාගන්න පටන් ගන්න. බුදුහාමුදුරුවෝ ආගමක් දේශනා කරෙත් නැහැ. ආගම තුල තියෙන්නේ භක්තිය. ඒකේ තමන්ගෙන් බාහිරින් සිටින බලවේගයකින් ඉල්ලනවා. වැඳ පුද යද පත ඉල්ලනවා. ඒතර බුදුහාමුදුරුවන්ගේ දේශනේ එහෙම එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ අපිට දේශනා කළා පෙන්නේ මේ අපි ඇතුලේ තියෙන කෙනෙකුට හිතා ගන්න බැරි ශක්තිය. ඒ ශක්තිය මතු කරගෙන ඒ ශක්තිය හරි පිරිසුදු ශක්තියක්. ඒ පිරිසුදු ශක්තිය මතු කරගෙන මේ සසර දුකින් මිදී නිදහස් වෙන්න. මේක ආත්මාර්ථකාමී ක්‍රියාවක් නෙවෙයි. තමන්ටත් අන් අයටත් දෙපාර්ශ්වයටම යහපත පිණිස කොහොමද මේ තමන්ගේ හිත පිරිසිදු කරගන්නේ කියලා. ඒ සඳහා දැන් අර ඇහුවා වගේ පොත්පත් පරිශීලනය කරලා විතරක් මේක කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔය අහන්නේ අර දැන උගත්කමින් මේක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ආයතරයක් අහන්නේ පොත්පත් අසුරෙන් එක. බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා සෝත අවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියලා. එතන එනම් මේ ධර්මය කණෙන් අවදානෙන් තමන් ශ්‍රවණය කරන්න ඕනේ සජීවීව.
පොතපත කියවලා ධර්මයේ අවබෝධ කරගන්න බෑ. ධර්මයේ අවබෝධ කරගත් ගැනීමට නම් තමන් ධාර්මික ජීවිතයක් ගත කරන්න නම් ඒ ධාර්මික ජීවිතයේ ගත කිරීමත් සමග තමන්ටත් මේ මුළු ගහ කොළ ඇතුළු සතා සිව්පාව ඇතුළු මුළු සබහා දහම් ඇතුළු අන්ලෝක සත්‍යය කරේ බොහෝම යහපත් පරිසරයක් නිර්මාණය වෙනවා ඇති වෙනවා. ඒක මොකද මේ අපේ චිත්ත ශක්තියේ තියෙන බලවත්භාවය අපිට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අවුරුදු 200ක් 250ක් පරණ වැඩි ආයුෂක් නැති බටහිරින් නිර්මාණය කරලා මිනිසුන්ගේ මොළ හොදපු දෘෂ්ටියක් තියෙන නූතන විද්‍යාව කියලා. මේ නූතන බටහිර විද්‍යාවට අද බුදුදහමේ නාමයෙන් පැවිදි ජීවිතයට ආපු අය සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය ක්‍රියාව කියලා පොරොන්දුවක් දීලා ආව අය මේ විද්‍යාවට ඇලිලා විද්‍යාවේ විද්‍යාත්මක දෘෂ්ටියේ වහලුන් වෙලා ඒ විද්‍යාත්මකව කතා කරන්නේ හාමුදුරුවෝ. ඉතින් ඒ අයගෙන් කවදාකවත් බුදුහාමුදුරන්ගේ නිවන් මාර්ගයේ කොච්චර බණ කිව්වත් මතු කරන්න බෑ. අද අර කිව්වා වගේ ටයිටල් එකෙන් බලන්නේ. ටයිටල් එක මොකද? ආචාර්ය, මහාචාර්ය. මම දැක්කර කමිටුවක උත්පත් කරලා තියෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ මොකක් හරි. හරි. ඒවා ඉන්නේ ඔක්කොම ආචාර්යවරු, මහාචාර්යවරු, චක්‍රවර්තිවරු. බුද්ධ දේශනේ බුද්ධ ශාසනේ එහෙමයි නෑ. මේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුදුදහමට පළවෙනි මාරාන්තික ඇනේ මෑත යුගයේදී ගැහුවේ මෙන්න මේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය ක්‍රියාව කියලා පොරොන්දුවක් දීලා පැවිදි ජීවිතේට විමුක්ති මාර්ගයේ සොයන්න පැමිණි පිරිසට විශ්වවිද්‍යාල දොරටුව විවර කරලා මේක කුමාන්ත්‍රණයක්. මේක මිෂනාරි ක්‍රියාවලියේ එක පියවරක්. මේක බටහිර කරන්නේ එක පියවරක්. ඒකට ලොල් වුණා, ඒකට රැවටුණා, ඒකෙන් පස්සේ ලැබෙනවා ඒක වෙනම ක්‍රමයක් නෙමෙයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ආචාර්ය මහාචාර්ය තනතුරු වලට රැවටුණා. වරදාන වරප්‍රසාද වලට රැවටුණා. එවැනි පිරිසකගේ දෘෂ්ටිය සමාධි දෘෂ්ටියක් බවට පත් වුණා. ඒ දෘෂ්ටිය පිළිගන්න අතට අද සමාජයේපත් වුණා. එයින් කවදාක්වත් බුදුන් වහන්සේ දේශනා කරපු විමුක්ති මාර්ගය මතු කරන්න බැහැම තමයි. ඒක ස්ථිරයි. මේ කාරණා අපි කතා කරන්නේ වර්තමානයේ මේක මේ සරලව පටන් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. අපිත් කල්පනා කරමින් ආවේ කොතනින්ද මේ කාරණේ පටන් ගන්න කියන එක. මේ සියලු දේවල් ගත්තට පස්සේ අපිව අහිමි වුණ කාලයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දෙසට හැරෙනවා නම් මම හිතන්නේ මේ ප්‍රශ්න ටික නැවත ලියා ගන්න පුළුවන් වේවි. සිසිල් මහත්මයා මේ කාරණා සියල්ල එනකොට දැන් වර්තමාන තත්ත්වයේ ගත්තට පස්සේ මේ සියල්ලත් එක්ක නිර්මාණය වෙලා තියෙන මේ ආගමික අන්තවාදය මේ බරපතල තැනකට ඇවිල්ලා තියෙනවා. අපේ වගකීම් සහ අපිට තියෙන අපේ යුතුයකම් එහෙම නැත්නම් අපිටම තිබුණ අනන්‍යතාවයන් ටික අපි කතා කරන්න කලින් මේ දේවල් ඇතුලේ අපි අතරමං වෙලා මේ ආගමික අන්තවාදයත් අපි යම් කිසි විදිහකට විග්‍රහ කරගත යුතුයි නේද? ඉතාමත් පැහැදිලි ඔබතුමාගේ කතාව. මේ දැන් වර්තමානයේ ওই කතාව අපිට මේ කන් දෙකට හැම මාධ්‍යයක් ඔස්සේම ඇහෙන දකින්න පුළුවන් ඇස් දෙකට දෙයක් ඔය. නිරන්තරයෙන් ඇහෙන දෙයක් ආගමික අන්තවාදය. අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් විග්‍රහ කරගමු සමිත් මොකද්ද මේ ආගමික අන්තවාදය කියන්නේ කියලා. මම දන්නා පරිදි මම ලෝකේ තියෙන සියලුම ආගම් පොත් කියවලා නැහැ. නමුත් ප්‍රධාන ආගම් පොත් අපි පරිශීලනය කරනවා. ඒ ප්‍රධාන ආගම් පොත්වල කිසි එකක නැහැ සඳහන් කරලා මිනිමරන්න. කිසි එකක නැහැ සඳහන් කරලා අනුන්ට හිංසාවක් කරන්න. කිසි එකක නැහැ සඳහන් කරලා තවත් කාට හරි කරදරයක් වෙන්න ජීවත් වෙන්න කියලා. ඒ ආගම් වල නැහැ. ඉතින් ඒක තමයි සත්‍ය. ඕන කෙනෙකුට කුරානය කියවන්න පුළුවන්, බයිබලය කියවන්න පුළුවන්, ත්‍රිපිටකය පරිශීලනය ඕන එකක් බලන්න පුළුවන්. ඒක එහෙම වෙද්දී බුදු දහම තුල ආගමෙන් ඔබට ගිය බුදු දහම තුල ගත්තත් ඒක කොහෙත්මම දකින්න නැහැ. එහෙනම් දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ ආගම් වල මුවාවෙන් මිනිස්සු වැරදි වැඩ කරන්නේ? අන්න ඒක තමයි අන්තවාදය කියන්නේ. මට අවශ්‍ය නම් මගේ මතයක් සනාථ කරන්න, මට අවශ්‍ය නම් මගේ කණ්ඩායමේ මතය සනාථ කරන්න, මට අවශ්‍ය නම් මගේ දේශපාලන මතය සනාථ කරන්න, මට අවශ්‍ය නම් මාගේ භෞතික මතයන් සනාථ කරන්න. මම මොකද්ද කරන්නේ? ආගමික රෙද්ද පෙරෝගෙන මේක මේ අපේ ආගමේ කියලා තියෙන දෙයක් කියන එක ඉස්සරහට දාගෙන ඒ Tamanට අවශ්‍ය කාර්ය ඉෂ්ට කරගන්නවා. ඒක තමයි අන්තවාදය කියන්නේ. දැන් අපි අත්තොත් බුද්ධ ආගම තුල මම මේ කියන්නේ. බුද්ධ ආගම තුල අද හැසිරෙන අය බලන්න මොකද්ද කරන්න කියලා. ඉතා පැහැදිලිව Tamanට ඕනේ දේශපාලනය කිරීම නම් Taman සනාථ කරනවා බුද්ධ ආගම එහෙම තියනවා කියලා. ඒ බුද්ධ ආගම එහෙම තියනවා කියලා ඒ සලුපිලියෙන් පොරෝලා මේ උදවිය ඔන්න දේශපාලනට ප්‍රවිෂ්ඨ වෙනවා. මනාප ඉල්ලනවා, ජනාධිපතිකමට ඉල්ලනවා,
විවිධ විකාර වැඩ කරනවා. අන්න ආගමික අන්තවාදී. Tamanට ඕන නම් මාරාන්තික උපවාස කරන්න ඒ අය ආගම ඉස්සරහට දාගෙන මාරාන්තික උපවාසය කරනවා. ඒ උපවාසය ඇතුළේ තියෙන තමන්ගේ වෙනම භෞතික අවශ්‍යතාවයක් ඉෂ්ට කර ගැනීම. ඒ භෞතික අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් ඒගොල්ලෝ ආගම පරිශීලනය කරනවා. අන්න ඒ තමයි ආගමික අන්තවාදය කියලා කියන්නේ. මේ විදිහට බැලුවොත් සමස්ත ලෝකයේම කරන්නේ බොහෝ වෙලාවට ආගම මුවා වෙලා ආගමට මුවා වෙලා තමන්ගේ භෞතික ක්‍රියාවලිය ඉස්සරහට දාගන්න අවශ්‍ය නම් ඒ අය ආගම පාවිච්චි කරනවා. අන්න අන්තවාදීන්ගේ ක්‍රියාව. අද මේ රටේ බුද්ධ ආගමේ බොහෝ භික්ෂුන් වහන්සේලා කරන්නේත් ඒක. විශ්වවිද්‍යාලය අනේක, මුදල් හම්බ කරන එක, අසපු ආරාම ගහගෙන විශාල සැප විඳින එක, පිටරටවල් වලට ගිහිල්ලා සෑම සුඛ විහරණයක්ම ලබන එක, දේශපාලනය කරන එක, පාර්ලිමේන්තුව යන එක, මහා අයියෙන් මීටින් වල කෑ ගහන එක, මේ හැම එකක්ම අද පැහැදිලිව කරන්නේ අර ආගම කියන සලු පිළිවෙලට මුවා වෙලා නේද? මෙන්න ආගමික අන්තවාදය. මේක ඉතාමත් පැහැදිලිව සමාජය දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ? නිවන් දකින්න. අරහත් ත්වයටපත් වෙන්න. ඔන්න බුද්ධ දේශනාවේ තියෙන්නේ. හැබැයි අද කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් අරහත් ත්වයටපත් උනායි කිව්වොත් එහෙම ඒකට තමයි ප්‍රධාන වශයෙන් මේ අන්තවාදීන් ටික ගහන්නේ. භික්ෂූත්වයේ ලබන්නේ අරහත් බවට පත් වීම. ඒක හරිද වැරදිද කියන එක පැත්තකින් තියමුකෝ. නමුත් එයා කියනවා නම් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මම අරහත් බවට පත් වුණා, සෝවාන් ඵලයට පත් වුණා කියලා අපි ඒකට යම්කිසි විදිහක ගරු කිරීමක් තියෙන්නේ. මොකද භික්ෂූත්වය කියලා කියන්නේ සෝවාන් ඵලයට පත් වීම, අරහත් ඵලයට පත් වීමට යෑම තමයි. ඒක දක්වනවා. ඒකට බනිනවා, ඒකට ගහනවා, ඒ අයගේ චීවර ගලවන්න යනවා. මේ සියලුම දේ කරනවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේ කියලා අනිත් පැත්තෙන් කොච්චර මුදල් හම්බ කරනවා, එතනින් ගියාම අපි දන්නවා මේ විශ්වවිද්‍යාලෙට ගිහලා කඳුළු ගෑස් කමින් පෙළපාලි යනවා, දේශපාලනය කරනවා. මේ එකද භික්ෂුන් වහන්සේ ළමකටවත් කියනවද මහා නායක හිමිවරු හරි ඇවිල්ලා මේ ඕවා කරන්න එපා, මේ ඕක බුදුදහම විරුද්ධ නෑ. එහෙම කියන්නේ නෑ. පේනව නේද මේකේ වෙනස? මෙන්න අන්තවාදයේ හැටි. ඒ අන්තවාදයේ ස්වභාවය තමයි නිවැරදිව දහම ඔස්සේ යන අයට ඇඟිල්ල දික් කළා ඒගොල්ලන්ව විවේචනය කරලා පල්ලෙහාට දාන්න උත්සාහ ගන්න ගමන් තමන්ගේ භෞතික අභිමතාර්ථයන් ඉස්මතු කරගන්න අර ආගමික සලුපිලිව ඇඳ ගන්නවා. මෙන්න අන්තවාදය. මේකයි පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ රට ඇතුලේ අද මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ අන්න ඒ බුද්ධ ආගමේ අන්තවාදය. මේක අපි පැහැදිලිව තේරෙනවා. ඒ නිසා ඒ අයට රහත් වීම, සෝවාන් වීම, නිවැරදි බුදුදහම අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ඕනේ කරන්නේ වැරදි ආගමක් තියාගෙන, වැරදි ඉතිහාසයක් තියාගෙන මිනිස්සුන්ව ගොනාට අන්දලා තමන්ගේ අවශ්‍යතාවයල් කරගන්න ආගම සලුපිලියක් බවට පත් කරගන්න එක විතරයි. ඕක අද අපිට හැමතැනම පේන්න තියෙනවා. සමහර අය මිනිස්සුන් අරගෙන යනවා පළතුරු වලින් විහෙරවල් වහනවා. අපි වර්තමානයේ අපි දකිනවා මේ ආගමික අන්තවාදය. වෙහෙරවල් වලට ගිහිල්ලා අර කංචුක පූජාව කියලා අන්දනවා මේ රෙදිපිලි. මේ ආගමික අන්තවාදය. මෙතුමා මේ මතු කර කාරණේ මහායානික ආගමක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මහායානික මේ පැහැදිලිව මම මේ ප්‍රවිෂ්ඨ වෙන්නේ එකයි. මහායානය කියලා කියන්නේ ආගමක්. ඔය දෙවනි සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට තේරවාදී නිවැරදි බුදුදහම ඒ බුදුදහමේ හිටි අරහතුන් වහන්සේලා විසින් නිශ්චිත වශයෙන් තීරණය කරනවා මෙන්න මේ පිරිස තමයි මහායානිකයෝ එහෙම නැත්නම් බුදුදහමට ප්‍රතිවිරුද්ධයි කියලා. එදා පටන් මේ රට තුල ඒ කණ්ඩායම වෙන් වෙලා ඉඳගෙන ලොකු සටනක් දෙනවා තේරවාදී බුදුදහම පල්ලෙහාට දාලා අර මහායානික අදහස් තියෙන ආගම කරලියට ගේන්න. මේකේ කූට ප්‍රාප්තිය ලබන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී වලගම්බ රජුරයන් කාලේ අබේගිරිය කියන මහායානික සිද්ධාස්ථානය නිර්මාණය කළා. මෙන්න මේකයි ඇත්ත කතාව. ඒක නිර්මාණය කරනකොට සමිත් මේක මහ විශාල දීර්ඝ කතාවක්. නමුත් මම ඊටාම කෙටියෙන් කිව්වොත් ඒක නිර්මාණය කරන වෙලාවෙත් මහා විහාරය කියන එක තේරවාදී පිරිසුදු බුදුදහම තිබ්බ ස්ථානය තුල අරහතුන් වහන්සේලා පවා වැඩ සිටියා. නමුත් ක්‍රමක්‍රමයෙන් මොකද්ද වෙන්නේ? මේ පිරිස වරදාන වරප්‍රසාද රජුරුවන්ගෙන් ලැබමින් හිමින් මහා විහාරය ආක්‍රමණය කරනවා. ඒකේ අපි දකිනවා ඒකේ ප්‍රතිඵල. මොකද්ද ඒකේ ප්‍රතිඵලය? එක්තරා වෙලාවක මේ මහා වංශයේ සඳහන් වෙනවා මේ අබේගිරිය හාමුදුරු ගොල්ලන්ට රජුරුව වැටුප් ගෙව්වා කියලා. වැටුපක් දීලා රාජ්‍ය සේවය නිසා. ඇයි ඒක මහා විහාරයට හිමි වෙන්නේ නැත්තේ? මහා විහාරයට හිමි වුණේ ඒකේ අනිත් පැත්ත. මහා විහාරයට දන් දුන්නොත් ඒගොල්ලන්ට දඩ නියම කළා.
මහා විහාරයට දානේ අරන් යන එක එපයි කියලා අබේගිරියට වැටුප් දුන්නා. මෙන්න මහායානික ආගම රැකගෙන තේරවාදී බුදුදහම මේ රට තුලින් අතුගාලා දාන්න ගත්ත ක්‍රියාමාර්ග. අවසානයේ අරහතුන් වහන්සේලා මේ දේ දකිනවා. දැකලා අරහතුන් වහන්සේලා එතනින් එපිටහට වඩිනවා. පරිවර්ජන පහතබ්බා කරනවා. කළා වැඩලා උන්වහන්සේලා මේ අනාගත ව්‍යසනය දැකලා මේ ත්‍රිපිටකය අරගෙන අලුලෙනේදී ග්‍රන්ථාරූඪ කරනවා. මේ ග්‍රන්ථාරූඪ කිරීම සිද්ධ වෙන්නේ ඒකයි. උන්වහන්සේලා දකිනවා සමාජය තුල දැන් අර බාහනක පරපුර නැතුව යනවා. කටින් කට පවත්තන් එන්න බැරුව යනවා. මොකද මහායානික ආක්‍රමණය රජතුමා හරහා පැතිර යනවා. අන්නේ සමාජ ව්‍යසනය අනිවාර්යයෙන්ම අවුරුදු 1000ක් 1500ක් මේ රට තුල පවතින බව දැනගෙන තමයි නිර්මල මහා වංශයක් මේ ත්‍රිපිටකයක් උන්වහන්සේලා නිර්මාණය කරන්නේ. අද වෙනකොට ඒ ත්‍රිපිටකය පවා විකෘති කරලා තියෙන්නේ. ඒ ත්‍රිපිටකය පවා. ඒක බරපතල ප්‍රකාශයක්. පැහැදිලිව. මේ සියලු ප්‍රකාශයන් කරන්නේ මේ සංවාදයේ ගොඩනැගෙන්නෙම සාක්ෂි සාධක පදනම් කරගෙන ඕනෑතරම් සාක්ෂි සාධක මෙතුමන්ලා සතුව තියෙනවා සහ ඒ දේවල් ටික කොහොමද අපි එළියට ගන්න කියන කාරණයක් එක තමයි මේ සාකච්ඡාව ගොඩනැගෙන්නේ. අපි මේ මතවාදයත් එක්ක ඉන්න සහ මීට විරුද්ධ මතවාද විවිධාකාර වූ කතිකාවතක් සමාජය පුරා නිර්මාණය වෙමින් තියෙනවා. මේ වෙනුවෙන් තමයි අපි මේ වේදිකාව නිර්මාණය කරන්නේ. අපි කොතන හරි තැනකින් මේ දහමේ මේ අපිට වැරදුන තැන අපි ලියා ගත යුතු වෙනවා. අපිටම කියලා උරුමයක් අපිට තිබුණනේ. එතකොට යම්කිසි විදිහකට කතිකාචාර්යතුමනි මේ දේවල් අරගෙන යනකොට අපිට මේ දේවල් ඉතිහාසය කියන කාරණේ මේ අපේ උරුමයත් අපිට යම් තැනක අතහැරිලා තියෙනවා. අපි නැවත අපේ ඉතිහාසය ගැනත් කතා කළ යුත්තේ. ඇයි? එතනට අපි යා යුතුයි නේද? සහ ඉතිහාසය එකක්මද? එතනින් වෙනස් විය හැකි දේ කාරණා ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. ඉතිහාසයේ අපිට අපේ හෙළයාට හෙළ ඉතිහාසයක් තිබ්බා. මම කෙටියෙන් කිව්වොත් එහෙම දැන් ඔය බලංගොඩ පැත්තේ තියෙනවා යකඩ නිසානය කරපු යම් අවශේෂ වෙච්ච දේවල්. හැබැයි මේවා ගැන පරීක්ෂණ කරලා ඉවරලා ලෝකයට ඉදිරිපත් කරන අපේ රටේ අය නෙමෙයි. විදේශගත අය. ඒගොල්ලෝ ඒව ඇවිල්ලා කරලා ඉවරලා පෙන්නනවා ඔව් මේ බලංගොඩ පැත්තේ එන මහා හුලං කපෝල්ලක් අපේ හිටියේ ඒ මුතුන් මිත්තෝ ඒ හුලං කපෝල්ලේ තියෙන හුලඟ අරගෙන ඉවරලා ඒකට යපස් දාලා අපේ රටේ ගල් අඟුරු තිබ්බේ නැහැ. අපේ අය පාවිච්චි කරේ ගස් පුච්චපු අඟුරු. ඒ වගේ අඟුරු වර්ග දාලා ඉවරලා ඔය යකඩ මරන් කියන්නේ ඒක නමෙම තියෙනවා යකඩ මරන් කියලා. ඒ වගේ තාක්ෂණයක් තිබ්බා. ඒ තාක්ෂණයේ තොරතුරු තමයි පස්සේ යුරෝපයට ගිහිල්ලා ඔය බ්ලාස්ට් ෆර්නස් කියලා එහෙම නැත්නම් මේ යකඩ නිසාරණය කරන උඳුන කියලා අද උසස් පෙළ ළමයිටත් උගන්වනවා. ඒ වගේ ඒ වෙන නිර්මාණය වෙලා ලෝක පරිමාණයේ වාණිජකරණය වුණේ. දැවැන්ත දැනුමක් අපේ තිබ්බා. අපේ ආයුර්වේදය ගත්තොත් දැවැන්ත දැනුම් පද්ධතියක් තිබ්බා. වැඩි ඕනේ මේ හැමෝටම යන්න පුළුවන්. යන්න රිටිගලට. මගෙත් එක්ක ගිය රිටිගල ගිය එක්තරා මේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් කිව්වා මේ ආශ්‍රමය මේ කඳු මුදුනේ කන්දේ මේ ආශ්‍රමය නිර්මාණය කරන්න අද කාලේ නම් ගුවන් ඡායාරූප විශාල ප්‍රමාණයක් ඕනේ කියලා. එතකොට ඒ වගේ තැනකට ගිහින් බලවම තියෙන එහෙනම් ඒ ස්ථානයේ තෝරා ගැනීම ඒ නිර්මාණය කරන්න අවශ්‍ය ඒ ආනතින් එක සැලසුම් කිරීම ඒ ගල් ගෙනල්ලා ඒ ආකෘතීන් එතන නිර්මාණය කරන කොච්චර මනුෂ්‍ය ශ්‍රමයක් අවශ්‍යද? ඒ මනුෂ්‍ය ශ්‍රමයත් එක්ක ඒ වටපිටාවේ ගම්මාන, ගොවිතැන, ප්‍රවාහණය කොච්චර දේවල් සම්බන්ධද? එතන අරහතුන් වහන්සේලා වැඩ සිටි ස්ථානය. එහෙනම් උන්වහන්සේලාට දානේ පිළිගැනීම ආදී දැවැන්ත සමාජ ක්‍රියාවලිය, ශ්‍රම ක්‍රියාවලියක් තියෙනනේ. මෙන්න මේ ආසුතව දැක්කම අපිට තේරුම් ගන්න පුළුවන් අදටත් මේ ගල් තාක්ෂණයේ දේවල් ඉතිරි වෙලා තියෙනවා. අපේ මුතුන් මිත්තන් ගල් භාවිතේ යම් දේවල් නිර්මාණය කිරීම ධර්මතාවයක්. ඒක තවත් මේ ශාසනය මේ ගෞතම බුදුන්ගේ ශාසනය පවතින තෙක් ඒ ගලින් කරපු නිර්මාණ පවතිනවා. මේක ප්‍රඥාධික ශාසනයක්. මේවා ඉතිරි වෙලා තියෙන්නේ ධර්මතාවයක් නිසා. ගලින් කරේ ධර්මතාවයක් නිසා. ඒ රිටිගල තියෙන නිර්මාණ වල ස්වභාවයම තවත් පොඩ්ඩක් පල්ලෙහාට එනකොට උදාහරණයකට ගත්තොත් මේ හිරිවඩුන්නට එනකොට හිරිවඩුන්නේ දකින්න පුළුවන්. ඒවා හොඳට ගිහිලා නිරීක්ෂණය කරන දහම් ඇසත් ඇතුව. අපේ ඉතිහාසයේ දෙස අපි බලන්න ඕනේ අර ප්‍රෞಢත්වයක් අරගෙන ප්‍රෞಢත්වයේ තොරොම්බල් කරමින් අපේකම හෝ වෙන මොකක් හරි දේශපාලන අර්ථයකින් මිනිසු රවටා ගන්න නෙමෙයි. අද වෙලා තියෙන මේ සියල්ල අර බටහිරකරණයේ තුල තියෙන දේශපාලන අර්ථයෙන් තමන්ගේ බලය ලබා ගැනීමට තොරොම්බල් කිරීම පමණක් මිසක් එතනින් එහා කියලා එහි තියෙන පරමාර්ථ වටිනාකම ජීවිතයේ යථාර්ථය සොයා ගැනීමේ වටිනාකම දක්වා ගෙනෙන්නේ.
ඒවා මග නවත්තනවා තමන්ගේ බලය ලබා ගැනීමට. හින්දා අපි යෝජනා කරන්නේ අපි අපේ ඉතිහාසයේ දත යුත්තේ වෙන මොකකටවත් නෙමේ මේ බුද්ධ දේශනේ සිදු වූ දේශය කොහෙද කියලා හඳුනා ගන්න. මේ ඉතිහාසයේ දෙස නිවැරදිව බලන්න පුළුවන් වුණොත් දහම් ඇස උපදවා ගනිමින් මේ රටේ මිනිසුන් තුළ තිබ්බ ශක්තිය, දැනුම, තාක්ෂණය විතර නෙමේ මිනිසුන් කතරම් සෝභාදාමට හිතකාමී මිනිසුන්ද කියලා තේරුම් ගන්න පුළුවන්. අර මං කිව්වේ යකඩ නිස්සාරණය කතාව උදාහරණයක් ගත්තොත් ඒ තාලට යකඩ නිස්සාරණය කරාට පරිසරය දූෂණය වෙන්නේ නැහැ. අද කාලේ යකඩ නිස්සාරණය කරනකොට අද කතා කරන්නේ ගෝලීය උණුසුම ගැන. මට ඉලක්කම මතක නැහැ. යකඩ ටොන් එකක් හදනකොට කාබන් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් ඔය ගෝලීය උණුසුම වැඩි කරන වායුව ටොන් කොච්චරද ගණන් නිදහසනයි. මට ඉලක්කම මතක නැහැ. විශාල ප්‍රමාණයක් නිදහසන. ඒ ඇවිල්ලායි ගල් අඟුරු පුච්චන හින්දා. අපේ අය කරේ මේ පරිසරයේම තියෙන දේවල් පාවිච්චි කරා මේ චක්‍රයක් තියෙනවා. අපි හිතන්න පුරුදුනේ චක්‍රීය චින්තනයක අපේ තිබ්බේ. බටහිර ලෝකයේ තිබ්බේ රේඛීය චින්තනය. ඒ මිනිසුන්ට නොනවතින ගමන රේඛී කියන්නේ නොනවතින ගමන. අපි දැක්ක මේ සංසාර චක්‍රයක් තියෙන්නේ. මේ චක්‍රයෙන් කොහොම හරි නිදහස් වෙන්න ඕනේ. මේක තුල තියෙන මිනිසු සැප විඳිනවා කිව්වට මිනිසු විඳින්නේ අනන්ත අප්‍රමාණ දුක් පොදියක් කරගහගෙන යන ගමනක මේ ඉන්නේ. මේකේ යථාර්ථයේ තීරුම් අරගන්න නම් අපිට පුළුවන් අපේ මුතුන් මිත්ත කොහොමද මේ සබහා දහමත් එක්ක තාක්ෂණයත් එක්ක වෙදකමත් එක්ක තමන්ගේ ජීවන චර්යාව ගත කරේ නිදහස් නිවහල් මිනිසුන් එක. මෙන්න මේක තමයි අපි ඉතිහාසය තුලින් අපේ අතීතය තුලින් හොයාගන්නේ. හැබැයි අද මොකද්ද වෙලා තින්නේ? අද පුරාවිද්‍යාව කියන විෂයක් ඇවිල්ලා තියෙනවා බටහිරේ. ඒගොල්ලෝ කැණීමක් කරලා ඒගොල්ලෝ මොනවා හරි මතු කරගන්නවා. ඒගොල්ලන්ට හම්බෙන්නේ ඇටකටු ටිකක්. ඒ ඇටකටු වලින් ඒගොල්ලන්ට හම්බෙන්නේ එදා හිටියේ මේ මනුෂ්‍යයාගේ මනස. අපිට වැදගත් වෙන්නේ මනස. මනස හොයාගන්න නැතුව ඇට ටිකක් අරන් කාල නිර්ණයක් හරි මොකක් හරි කියලා ඒගොල්ලන්ට ඕනේ කතාවක් මෙතන ගොඩනංවල බටහිරයන්ට අවශ්‍යතාවට මේ ආසියාතික රටවලට මේ ලංකාවට විශේෂයෙන්ම ඒගොල්ලන්ට ඕනේ තාලේ ඉතිහාසය නිර්මාණය කරමින් ජාත්‍යන්තර මුදල් පරිහරණය ජාත්‍යන්තර දේශපාලනයෙන් මේ රටවල තිබ්බ යහපත් ගුණධර්ම අහිමි කරගෙන සමතලා කරමින් ඒ අවශ්‍ය ලෝක පරිමාණයේ දෙයක් නිර්මාණය කිරීම තමයි තියෙන නිසා හෙළයාගේ තිබ්බ ගතිගුණ හෙළයාගේ ජීවන දර්ශනය ජීවන ශක්තිය තේරුම් කර ගැනීමට තමයි අපි අපේ ඓතිහාසික උරුමය හොයාගන්න ඕනේ. ඒ හොයාගන්නේ අර බොරු ප්‍රෞಢත්වයක් පුහු ප්‍රෞಢත්වයක් තියන අතමිට මොලෝගන කතා කරන්න නෙමෙයි. අපේ එදා තිබ්බ සරල ජීවන ක්‍රමය, පරිසර හිතකාමී බව, සබහා දහමත් එක්ක තිබ්බ ගනුදෙනුව, අන්ලෝක සත්‍යය උදෙසා තමන්ගේ ජීවිතය ගත කරමින් ඒ වයස ඉක්මවමින් තමන් කටයුතු කරේ කොහොමද කියලා තේරුම් කරගන්න. ඒ නිසා මම යෝජනා කරනවා මේ වැඩසටහන යම් ප්‍රේක්ෂකෙක් ඉන්නවා යන්න රිටිගලට රිටිගලින් පටන් ගන්න. ඊට පස්සේ යන්න බුදුගල ගිහින් බලන්න යන්න අම්පාරේ මේ රජගල තැන්නට යන්න ගිහින් බලන්න. මේ වගේ තව බොහෝ ස්ථාන මේ රටේ තියෙනවා. ඒවා බලන්න මේ රටේ අපේ පැරණන් මුතුන් මිත්තන්ගේ තිබ්බ ඥානය, ශක්තිය, ශිල්පය. හැබැයි අවාසනාවකට මේ සියල්ලම දානවා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට පැමිණියට පස්සේ උන්වහන්සේගෙන දැනුමකින් තමයි මේ ඔක්කොම තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 300ට ඉස්සලා මේ රටේ කිසිම දැනුමක් ශක්තියක් මොකක්වත් තිබෙන්නේ නැති මහා නිකන් අපිට හිතා ගන්න බැරි මහා අමනුෂ්‍ය වනචාරීන් පිරිසක් හිටියේ රටක් දීපයක් බවට පත් කරලා තිනවා මේ නූතන පුරාවිද්‍යා ඉතිහාසඥයන් විසින්. මේක තමයි බරපතලම තත්ත්වය. අපි මේ දේවල් කතා කරන්නට සහ මේ ගමන යන්නට අපි තීරණය කරන්නේ. එහෙම නැත්නම් මේ තැන්වලට ගිහිල්ලා මේ ගවේෂණය අපි පටන් ගන්න තීරණය කරන්නේ. අපිට තවදුරටත් බලාගෙන සිටිය හැකිද? කොතනින් හෝ මේ කාරණේ පටන් ගත යුතුයි නේද? සහ මේ දේවල් එක්ක ගත්තට පස්සේ සිසිර මහත්මයා අපි යම් තාක් දුරකට මේ ඉතිහාස කාරණාව කතා කරනවා. එතකොට එතනින් එහාට මේ දහම ගැන අපි කතා කරනවා. එතකොට අපිට වැරදුණු තැන ඒ දේවල් ටික කතා කරගෙනවා. හැබැයි මේ හැම දෙයක්ම ඇතුලේ අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්නේ ඉතිහාස කාරණාවත් මේ කිව්ව නිසා පුරාවිද්‍යා කොමසාරිස්තුමා බරපතල ප්‍රකාශයක් කරනවා වර්තමානයේදී. ওই දේවල් එක්ක ගත්තට පස්සේ ඔවුන්ගේ පැත්තෙනුත් වගකීමක් තියෙනවා. හැබැයි ඒ වගේම තමයි අපේ පැත්තෙනුත් අපිට කරන්න පුළුවන් කොටසක් තියෙනවා නේද? අපි අපේ වගකීම නිවැරදිව ඉටු කරනවා නම් සහ මේ ගමන නිවැරදිව අපිට යා හැකි නේද? මේ දෙපැත්ත කොහොමද අවසාන වශයෙන් ඔබතුමා අර්ථයක් වන්නේ? මම එකක් සමිතර පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ කතාව මට තේරෙන්නේ නැහැ. මොකද එතුමා මොකක්ද දැනගෙනද කියනවාගේ මට තේරෙන්නේ නැහැ. මොකද එතුමා හොයනවා බුදු වෙච්ච බවට සාක්ෂි. බුදු වෙච්ච බවට සාක්ෂි වෙන්න පුළුවන්ද? ඔබතුමා සෝවාන් බවට පත් වුණොත් ඒකට සාක්ෂි වෙව හැකිද?
ඒක ඉතින් මම ඔබතුමාගෙන් අහන්න ඕනේ. එතන බරපතල ඒතර ඒක අනවබෝධී ක්‍රියාවක්. ඒ නිසා මම ඒකට ඉස්සෙල්ලා ඔබතුමාට මාතෘකාව අවසන් කරන්න ඔය කිව්ව ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නම් මෙහෙම. අපේ ඉතිහාසය වෙනස් කරපු තැන. අපේ ඉතිහාසය ඔබතුමා පිළිගන්නවද අපි මහාවංශය කියලා? මහාවංශය කියන්නේ ගුණයෙන් මහත් වූ බුද්ධ ශ්‍රාවකයන්ගේ පරම්පරාව හෝ ඓශ්චර්යයෙන් මහත් වූ මහා සම්පත නරින්දගේ පරම්පරාව මහාවංශය නම් මේ. බුදුහාමුදුරුවන්ගේ පරම්පරාවේ එහෙම නැත්නම් ඓශ්චර්යයෙන් මහත් වූ මහා සම්පත නරින්දයාගේ පරම්පරාව තමයි මහාවංශය කියන්නේ. පැහැදිලිද? ඒතකොට එහෙම තමයි මේ මහාවංශය නම් කරන්නේ. ඒ මහාවංශය තුල තියෙනවා ඓතිහාසික මහා පසුබිමක්. ඒ පසුබිමේ ඉන්නේ බුදුන් වහන්සේ. එතකොට බුදුදහම සහ බුදුන් වහන්සේ පෙරමුණ කොටගත් මේ පරම්පරාව තමයි මහාවංශය කියලා කියන්නේ. අන්න ඒ මහාවංශය මේ පොතේ 37 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ චූල වංශයක් බවට පත් කරලා ලියනවා විල්හෙම් ගයිගර් කියන සුදු මහත්තයා. අන්න මහාවංශය අහෝසි වුණා. දැන් අපි මහාවංශය නෙමෙයි. ඔව් මහාවංශයේම කොටසක්. මහාවංශයේම කොටසක්. මහාවංශයේම කොටසක්. මේක මගේ හිතලුවක් හැටියට කියන එකක් නෙමෙයි. හරි මම ඉස්සෙල්ලා කිව්වා මම මේ හිතලු කියන්නේ නැහැ කියලා. මේක තියෙන්නේ මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නිකුත් කරපු මේ මහාවංශය කියන පොතේම ප්‍රස්තාවනාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයෙන් ඔය කියන කතාව. ඒ කියන්නේ හරියට 37 වෙනි පරිච්ඡේදයෙන් මේ තියෙන්නේ. මෙතන තියෙනවා මහාවංශය දෙවැන්න මහාවංශයේ පසු කාලීන කොටස වූ චූල වංශයේ නමිනුත් සංස්කරණය කොට පළ කර ඇති අතර ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනද ඒ නම් වලින්ම ප්‍රකාශයට පත් කර තිබේ. චූල වංශ නමින් ග්‍රන්ථයක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් රටකින් සොයාගෙන නැත. එහෙම පොතක් නෑ ඉතිහාසයේ. අර මහාවංශය බුද්ධාදී ශ්‍රාවකයන්ගෙන් පැවතෙන මහා සම්මත නරේන්ද්‍රයන්ගෙන් පැවතෙන ඒ මහාවංශය කියන මේ හෙළ වංශය චූල වංශය බවට පත් කරනවා සුද්ධෝ. කොතනින්ද ඒ චූල වංශය බවට පත් කරන්නේ? හරියටම තේරවාදී බුදුදහමේ මුදුන් මල් කඩ වෙච්ච අර මහා විහාරය පොළොවට සමතලා කළා උඳු හිටවපු දවසේ. ඒක තියෙන්නේ 37 වෙනි පරිච්ඡේදයේ. ඒ 37 වෙනි පරිච්ඡේදයත් කොටස් දෙකකට කැඩෙනවා. ඔය මේ මහා විහාරය පොළොවට සමතලා කරපු එකෙන් පස්සේ ඊළඟටත් 37 වෙනි පරිච්ඡේදය තවදුරටත් විකාශනය වෙනවා මහාවංශය ඇතුලේ. ඒ 37 මේ නම්බරෙන්ම මෙන්න බලන්න ඒකේ තියෙන මේක හොඳට තේරුම් ගන්න. මේ තියෙන්නේ 34 වෙනි මෙන්න බලන්න. මෙන්න 37 වෙනි පරිච්ඡේදය. මේ 37 වෙනි පරිච්ඡේදය ආයිත් වතාවක් 37 වෙනි පරිච්ඡේදය. මේ 37 වෙනි පරිච්ඡේදය ඉවර වෙන්නේ අංක 50 ගාතාවෙන්. ඒකේ තමයි කියවෙන්නේ ඒ ටිකේ තමයි කියවෙන්නේ මහා විහාරය පොළොවට සමතලා කළා. මහා විහාරය පොළොවට සමතලා කළා තේරවාදී බුදුදහම මේ රටින් අහෝසි කරන්න උත්සාහ ගත්තට පස්සේ අන්න අපි චූල වංශයක් බවට පත් වුණා. මෙතනින් පස්සේ පටන් ගන්න 37 වෙනි පරිච්ඡේදයේමයි 51 වෙනි ගාතාවේ ඉඳලා ඔන්න යනවා ඊළඟට අපේ චූල වංශික කතාව. දැන් මහා වංශයේ චූල වංශයක් බවට පත් කරපු ඉතිහාසයක් තමයි අපට උරුම කළේ. අද අපි මේ සියලු නාඩගම් නටන්නේ මහා වංශිකයන් හැටියට නෙමෙයි චූල වංශිකයන් හැටියට. මේ විදිහට අපේ මේ මහා වංශයට මහා ජාතියට උරුම කරපු මරු පහර ගැන මේ කිසි යතිවරයෙක් හෝ ඉතිහාසඥයෙක් හෝ පුරාවිද්‍යාඥයෙක් හෝ අවසාන වශයෙන් දේශපාලඥයෙක්වත් කතා කරනවද සමිත්? මේක තමයි ඇත්ත. මම ඔය කිව්වේ මම ඔය අදහස් ටික ප්‍රකාශ කළේ මේක සනාථ කළා කවුද මේක පරිවර්තනය කියලා. සමහර අපේ ඇත්තෝ චූල වංශය ලංකාවෙන් හොයනවා. චූල වංශයක් නෑ. මහා වංශයේ පොත ලියවිලා තිබුණා. චූල වංශය අපිට දුන්න නමක්. කවද්ද ඒ නම අපිට වැටුනේ? බුදුදහම මේ රටින් තුරන් කරපු දවසේ. අන්න එදා තමයි මහායානිකයෝ අපේ කරමතර නැගලා අදත් ඒ මහායානික ක්‍රියාවලි කරන්නේ. ඒ චූල වංශිකයන්ගේ සිරිත මහා වංශිකයන්ගේ සිරිත වෙලා තිබුණේ බුදුදහම ආරක්ෂා කරමින් බුදුදහමට අනුකූලව ජීවත් වෙමින් මේ රටේ යහපත් ජීවන පැවැත්මක් ඇති කර ගැනීම. ඔක තමයි මට කියන්න තියෙන්නේ. මේ දේවල් කතා කරද්දී ඔබට දැනෙනවා ඇති මොනතරම්නම් දුරකට අපිව අතරමං වෙලාද? එහෙම නැත්නම් කවුරු හරි අපිව අතරමං කරලාද? අපි මේ කොහෙටද යන්නේ? මේ කාරණා අපි ගැඹුරින් සාකච්ඡා කළ යුතු වෙනවා.
ඔබට සරල අදහසක් දෙන්නට තමයි අපි මේ සාකච්ඡාව මේ විදිහට සූදානම් කරන්නේ සහ වැඩසටහන් මාලාවක ආරම්භයක් විදිහට තමයි අපි මේ කතා බහ මේ විදිහට අරගෙන ආවේ. අපිට පුළුවන් වේවි අපේ ඉතිහාස කාරණා එකින් එක අරගෙන යම්තාක් දුරකට අපිට මේ දේවල් ලියා ගන්නට. එහෙම නැත්නම් අපිට මේ පොතපත මේ සාක්ෂි පදනම් කරගෙන අපිට කොහොමද මේ දේවල් කතා කරන්නේ? එතකොට ඉතිහාස ගවේෂකයින් විවිධාකාර විදිහට මේ අපේ උතුම් දහම නැවත මේ පොළවේ බබලවන්නට නම් අපි මේ කතාව මෙතනින් පටන් ගත යුතු වෙනවා. අපි තව දවසක හමු වෙන අදහසින් අදට සමුගන්නවා. බොහොම ස්තුතියි ඔබ දෙපළට. සිසිල් මහත්මයා ආයිබෝන් කියලා සමු දෙනවා. ඔබතුමන්ටත් ආයිබෝන්. අපි තව දවසක කතා කරමු මේ දේවල් ගැඹුරින් සාකච්ඡා කළ යුතු මාතෘකා. එතකොට එතනින් එහාට අපි මේ කතාව අරගෙන යන්නේ කොහෙටද? ඔබට පුළුවන් අපිට අදහස් දක්වන්නට. මේක යම්කිසි විදියකට යම් පිරිසකට පහර දෙන්නට හෝ දහමට යම්කිසි විදියකට අවඩක් වෙනවා කියන තැනක ඉඳගෙන නෙමෙයි. අපේ අවශ්‍යතාවය වෙන්නේ සහ අපේ එකම ප්‍රාර්ථනය සම්බුදු සසුන මේ මහ පොළොවේ නැවත බබලේවා. මේ විශ්වයටම මේ දහම් එළිය ලැබේවා. විශ්වයම ආලෝකමත් වේවා කියන ප්‍රාර්ථනයත් එක්ක තමයි අපි මේ වැඩසටහන අරගෙන එන්නේ. ඔබට යහපතක්ම වේවා. සම්මා සම්බුදු සරණයි.